ආදරණීය පුතේ අපි අදත් ලෑස්ති වෙන්නේ පුතාලත් එක්ක 9 ශ්‍රේණී ඉතිහාසය 4 වෙනි පාඩම පිළිබඳ පුතාලත් එක්ක මම සාකච්ඡා කරන්න. පුතාලට මතක ඇතිනේ අපි පහුගිය කාලේ පුරාවටම සාකච්ඡා කළේ මොනවද පුතේ අපේ රට කොහොමද ලන්දේසීන්ට යටත් උනේ අපේ රට කොහොමද බ්‍රිතාන්‍යයන්ට යටත් උනේ ඊට පස්සේ කොහොමද ආගමික පුනරුදයක් වෙලා අපේ ක්‍රිස්තියානි ආගමෙන් අපේ රට මුදවා ගත්තේ අන්න ඒ වගේ දේවල් ගැන තමයි පුතේ අපි පහුගිය කාලෙම කතා කළේ. ඉතින් පුතේ අපි පහුගිය කාලෙම අපේ රට ගැන කතා කළේ. අද මම ඕගොල්ලොත් එක්ක සූදානම් වෙන්නේ අපිට අසල්වැසි රාජ්‍යයක් වෙච්ච ඉන්දියාව ගැන සාකච්ඡා කරන්න තමයි. පුතාලා දන්නවද පුතේ මේ ශ්‍රී ලංකාව වගේම මේ ඉන්දියාවත් මේ ආසියාතික රටක්. නැත්තම් අපි මේකට කියනවා අපේ රටට අපි කියනවානේ පෙරදිග මුතු ඇටය කියලා. ඒ වගේ තමයි පුතේ මේ ඉන්දියාවත් මේ ආසියාව පිහිටලා තිබ්බ රටක්. මේ ඉන්දියාව විතරක් නෙමෙයි පුතේ ආසියාවේ තව බොහෝ රටවල් පිහිටලා තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් පුතේ මේ ඉන්දියාව කියන්නේ අපේ රටේ වගේ විශාල වගේ නෙමෙයි පුතේ ඒ වගේ කිහිප ගුණයක් සාමාන්‍යයෙන් සඳහන් වෙනවා පුතේ 65 ගුණයක් විතර විශාලයි කියලා. ඉතින් පුතාලට තේරෙනවා ඇතිනේ 65 ගුණයක් කිව්වම කොච්චර ලොකු භූමි ප්‍රමාණයක් මේ ඉන්දියාව කියන රටේ තියෙනවද කියලා. ඉතින් පුතේ මේ ඉන්දියාව කියන්නේ පුතේ අපේ රට වගේ නෙමෙයි පුතේ ඒ කාලේ මේ අපි කතා කරන්නේ පුතේ 15 වෙනි 16 වෙනි සියවසවල් ගැන කතා කරනකොට පුතේ ඉන්දියාවේ තිබ්බ පුතේ විවිධ ජාතීන් හිටියා. ඒ විතරක් නෙමෙයි පුතේ විවිධත්වයේ කියන දේ බහුලවම තිබ්බ රාජ්‍යයක් තමයි මේ ඉන්දියාව කියන්නේ. විවිධ ආගම් තිබ්බා, විවිධ කුල ක්‍රම තිබ්බා. ඒ වගේ දේවල් බහුලව තිබ්බා. ඉතින් පුතේ මේ ඔයාලා දන්නවනේ අර බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සූත්‍ර කියලා අන්නේ කුල ක්‍රමයක් පුතේ වෙනකොට ඉන්දියාවේ බහුලව තිබ්බා. ඒ වගේම තමයි පුතේ ඉන්දියාව තනි එක්සත් රාජධානියක් වශයෙන් එතකොට තිබුණේ නැහැ. කුඩා කුඩා රාජ්‍ය වශයෙන් තමයි පුතේ මේ ඉන්දියාවේ කොටස් බෙදිලා තිබ්බේ. ඒකට හේතුවක් තිබ්බේ මොකද්ද පුතේ මේකේ තියෙන භූමි ප්‍රමාණය ඉතා විශාල වීම තමයි පුතේ ලොකුම හේතු උනේ මේ තනි කුඩා රාජ්‍ය බිහි වෙන්නේ. දැන් අපිට ඕන පුතේ අපේ රටේ උතුරට දකුණට නැගෙනහිරට බටහිරට සාමාන්‍යයෙන් අපිට එක දවසකින් දෙකකින් ගිහින් එන්න පුළුවන්. නමුත් ඉන්දියාවේ පුද්ගලයින්ට එහෙම පුළුවන්කමක් තිබුණේ නැහැ. සමහර අය මේ ඒ රටේ කෙලවර කියන්නේ කොතනද කියලා පුතේ දැනගෙන හිටියේ නෑ. දැන් පුතාලට තේරෙනවා ඇතින් ඉන්දියාව කියන්නේ කො වගේ රටක්ද කියලා. ඒ කාලෙම ඉන්දියාවට කියනවා පුතේ හින්දුස්තානය කියලා කිව්වා. කොහොම හරි පුතේ මේ ඉන්දියාවට මං කියවනේ එතකොට විවිධ ජාතීන් හිටියා විවිධ ආගම් තිබ්බා. කොහොම හරි පුතේ මේ ඉන්දියාව කෙරෙහිනුත් මේ විදේශීය ජාතිකයින් නැත්නම් මේ යුරෝපා ජාතිකයින්ගේ අවධානය යොමු වෙනවා. ඒකට හේතු වෙච්ච එක හේතුවකුත් තිබ්බා. පුතාලා සමහර විට මීට කලින් ශ්‍රේණිවල ඉගෙනගෙන ඇති පුතේ මොකද්ද පුතාලා අහලා තියෙනවද පුතේ කොන්ස්ටන්ටිනෝපලය කියන්නේ මොකද්ද කියලා? මගේ පුතාලා අහලා ඇති කොන්ස්ටන්ටිනෝපලය ගැන අහලා ඇති. කොන්ස්ටන්ටිනෝපලය කියන්නේ පුතේ ඒ කාලේ පෙර අපරදිග නැව් මාර්ගවල නැත්නම් වෙළඳ මාර්ගවල කේන්ද්‍රස්ථානීය වෙලා තිබුණා කියන්නේ මේ කොන්ස්ටන්ටිනෝපලය. කොහොම හරි පුතේ මේ කොන්ස්ටන්ටිනෝපලය හරහා තමා සියලුම යුරෝපයට භාණ්ඩ ප්‍රවාහනය කරපු සියලුම නැව් මාර්ග තුනම මේ කොන්ස්ටන්ටිනෝපල් නගරය හරහා වැටිලා තිබුණා කියලා සඳහන් වෙනවා. සේදමාවත කියන්නේ මේක නැව් මාර්ගයක් නැත්නම් මේක වෙළඳ මාර්ගයක්. මේ හරහා තමා පුතේ මේ පෙරදිග තියෙන වටිනා කියන කුළුබඩු හරි මුතු මැණික් ඒ වගේ දේවල් අරගෙන ගිහිල්ලා යුරෝපා ජාතීන්ට අලෙවි කළේ මේ කොන්ස්ටන්ටිනෝපලය හරහා. අද නම් පුතාලා කොන්ස්ටන්ටිනෝපලය කිව්වොත් දන්නේ නැතුව ඇති මේකට කියන්නේ පුතේ ඉස්තාම්බූල් කියලා තමයි දැන් වර්තමානයේ හඳුන්වන්නේ. කොහොම හරි පුතේ මේ කොන්ස්ටන්ටිනෝපල් නගරයට 1453 වර්ෂයේදී පුතේ මොකක්ද ඇති වෙන්නේ කුරුස යුද්ධය කියලා යුද්ධයක් ඇති වෙනවා. මේක සාමාන්‍යයෙන් ඇති වෙන්නේ කුරුස කියන වචනෙත් එක්ක පුතාලට පැහැදිලි වෙනවා ඇති. මොකද්ද මේ ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් කියන ආගම් දෙක අතර තමයි මේ කොන්ස්ටන්ටිනෝපලයේදී කුරුස යුද්ධය ඇති වෙන්නේ. මේ කුරුස යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට කොහොම හරි පුතේ මේ තුර්කිය කියන ජාතිකයින්ට අයිති වෙනවා පුතේ මේ කොන්ස්ටන්ටිනෝපල් නගරය.
මේ කොස්තන්තිනෝපල් නගරයේ තුර්කීන්ට යටත් වුණාම පුතේ මොකද වෙන්නේ? මේ යුරෝපා ජාතීන්ට කොස්තන්තිනෝපලයට ඇවිල්ලා තමන්ගේ වෙළඳ කටයුතු කරගන්න බැරුව යනවා. ඒ කියන්නේ පුතේ ඒ කාලේ අපේ පෙරදිගෙන් ගෙනියන මේ වටිනා කියන කුළුබඩු වගේ දේවලුත් දැන් යුරෝපා රටවල නිෂ්පාදනය කරන දේවලුත් පුතේ මේ කොස්තන්තිනෝපලයේදී හුවමාරු කර ගන්නවා. නමුත් දැන් එන්න බැරි වෙනවා පුතේ යුරෝපා ජාතීන්ට මේ කොස්තන්තිනෝපලයට. නමුත් එහෙම වුණොත් මොකද වෙන්නේ පුතේ? මේගොල්ලන්ට අර වටිනා කියන කුළුබඩු මිලදී ගන්න බැරි වෙනවා. ඒ වගේම තමා පුතේ යුරෝපීය ජාතීන්ගේ පුතේ ප්‍රධාන ආහාරය වෙලා තිබ්බේ මස්. මේ මස් වගේ දේවල් පිළියෙල කරන්න අනිවාර්යයෙන්ම කුළුබඩු අවශ්‍ය වෙලා තිබ්බා. ඒට විතරක් නෙමෙයි පුතේ යුරෝපා ජාතීන් මේ කුළුබඩු වලින් පුතේ විශාල ආදායමක් නැත්නම් විශාල ධනයක් රැස් කරගත්තා. ඉතින් මේ ධනය රැස් කරගන්න පුතේ අනිවාර්යයෙන්ම කොහොම හරි දැන් මේගොල්ලන්ට සිද්ධ වෙනවා මේ අපේ පෙර දිගට එන්න. ඊට අමතරව පුතේ මුස්ලිම්වරු මොකද දන්නවද කළේ? අපේ මේ රටවල් වලින් මේ ආසියාතික රටවල් වලින් අරන් යන මේ කුළුබඩු වගේ වටිනා කියන දේවල් අධික මිලකට තමා පුතේ යුරෝපා ජාතීන්ට අලෙවි කළේ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ මොකද කළේ? බොරුවට භාණ්ඩ හිඟ මවාපානවා. මේ භාණ්ඩ හිඟ මවාපාලා ඒගොල්ලෝ අධික තීරු බද්දකුත් අය කළා කියලා සඳහන් වෙනවා. දැන් ඔහොම ඉන්නකොට යුරෝපා ජාතීන් කල්පනා කරනවා කොහොම හරි අපි ආසියාවට යන්න ඕනේ. ආසියාවට ගිහිලා ආසියාවේ තියෙන වෙළඳ බඩු ගන්න ඕනේ. අපි දැන් තනියෙන් නැගී හිටින්න ඕනේ. අපේ ධනය රැස් කරගන්න ඕනේ කියලා. මේකින්ද මේගොල්ලෝ කල්පනා කරනවා දේශ ගවේෂණය සිද්ධ කරන්න ඕනේ. අපි මේකට අපි යටත් විජිත ඇති කරගන්න ඕනේ මේ ආසියාතික රටවල් වල එක කියලා. ඉතින් කොහොමද මම පුතාලට කියලා තියෙනවා යුරෝපා කියන්නේ තාම බුද්ධිමත් ජාතියක් කියලා. හැබැයි මේ පුතේ මේ ඉස්ලාම් ජාතිකයෝ මේ අපේ රටට නැත්තම් මේ ආසියාවට වගේ රටවල් වලට මේ ආසියාතික රටවල් වලට එන්න මාර්ග පිළිබඳව පුතේ මේගොල්ලන්ට කියලා දුන්නේ නැහැ. මේ හින්දා යුරෝපා ජාතීන් මොකද කළේ පුතේ තනියෙන්ම දේශ ගවේෂණය කරන්න පෙළඹෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පුතේ 1498 වර්ෂයේ කවුද පුතේ අපේ ඉන්දියාවට පැමිණෙන්නේ නැත්නම් මේ ආසියාවට පැමිණෙනවා වස්කෝද ගාමා කියන කෙනා. කොහොම හරි මෙයා පුතේ 1498 දී කොහෙටද එන්නේ? කැලිකට් වරායට පුතේ පැමිණෙනවා. ඒ පැමිණිලා පුතේ හරි අපූර්ව දෙයක් එයා කියනවා. මම කියවනේ පුතේ මේගොල්ලෝ මොකද කියන්නේ? අපි කුළුබඩු සහ ක්‍රිස්තියානියෝ සොයා පැමිණියෙමු කියලා. පුතාලට ඒකෙන්ම තේරෙනවා නේද මේගොල්ලන්ගේ අරමුණු මොනවද කියලා. එක අරමුණක් තමා පුතේ කුළුබඩු ලබා ගැනීම. ඊළඟ අරමුණ තමයි ඒගොල්ලන්ගේ ආගම වෙච්ච පුතේ මේ ක්‍රිස්තියානි ආගම කොහොම හරි පතුරවන එක. ඉතින් ඒ හින්දා මේ මුලින්ම කවුද පුතේ ආවේ? මේ වස්කෝද ගාමා කියන කෙනා ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණියා. මේ පැමිණිලා පුතේ ටික කාලයක් ඉන්නකොට කොහොම හරි පුතේ 1509 වර්ෂයේදී කවුද පුතේ ඒ කාලේ හිටිය පුතේ මුලින්ම දැන් පුතේ දැන් ඉන්නේ කවුද මේ පෘතුගීසි ජාතික වස්කෝද ගාමනේ. ඉතින් මේ පෘතුගීසි ජාතිකයින් තමා පුතේ මුලින්ම අවධානය යොමු කරන්නේ මේ ආසියාතික නැත්නම් මේ ආසියාවට නැත්නම් මේ පෙරදිගට පැමිණෙන්න. මේ දැන් ආසියා මේ වස්කෝද ගාම පෘතුගීසි ජාතික පැමිණීමත් සමග පුතාලට මතක ඇතිනේ අපේ රටටත් 1505 දී පෘතුගීසි ජාතික කවුද ආවේ පුතේ? පෘතුගීසි ජාතිකයෝ අපේ රටට ආවා. ඒ වගේම තමා පුතේ 1509 වෙනකොට පුතේ තවත් විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමා පුතේ 1509 වර්ෂයේදී පෘතුගීසි ප්‍රතිරාජ්‍ය වශයෙන් සැලකුවේ පුතේ අපෝන්සුද අල්බියුකස් කියන කෙනා තමයි. මේ කෙනත් පුතේ ගෝවට ඇවිල්ලා ගෝව කොහෙටද පුතේ පැමිණියේ? ගෝව කියන ප්‍රදේශයේ ඉන්දියාවේ පැමිණිලා මෙයා මොකද කරන්නේ පුතේ? මෙයාත් පිහිටව ගන්නවා මොකද නැත්නම් මධ්‍යස්ථානයක් පිහිටව ගන්නවා. එයාගේ බලය පුතේ ඒගොල්ලන්ගේ බලය පුතේ ගෝව යටත් කර ගන්නවා. මේ ගෝව යටත් කරගෙන පුතේ මේගොල්ලෝ මෙයාලගේ වෙළඳ කටයුතු සිදු කරගෙන යනවා. ඒත් එක්කම පුතේ ඒගොල්ලන්ගේ ආගමත් පුතේ පතුරවනවා. මේගොල්ලෝ හැබැයි පුතේ පැමිණෙනකොට පුතේ ඉන්දියාවේ මේ රාජ්‍යයන් අතර එක්සේසත්කමක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ටිකක් හරි එක්සේසත්කමක් තිබ්බේ පුතේ විජයනගර කියන රාජ්‍ය විතරයි. ඊට අමතරව පුතේ ගෝවා කැලිකට් කියන
මේ රාජ්‍යයන් අතර තිබ්බේ පුතේ මොනවද පුතේ? ස්වාධීන රාජ්‍යයන්. ඒ නිසා පුතේ මේගොල්ලන්ට එන්න පහසුත් වුණා. මොකද මේගොල්ලෝ තමා පැමිණි මුල්ම විදේශික ජාතිකයෝ වෙන්නේ මේ ආසියාවට මේ පෘතුගීසි ජාතිකයෝ. ඉතින් පුතේ මේගොල්ලෝ ඇවිල්ලා පුතේ මුලින්ම වෙරළ බඩ ප්‍රදේශවල තමා පුතේ තමුන්ගේ බලය පිහිටවා ගන්නෙ. මොකද පුතේ පහසුවෙන් පිහිටව ගන්න පුළුවන් කොහෙද යාළ මුලින්ම ගොඩ බහින්නේ වෙරළ බඩ. දැන් වෙරළ බඩ ප්‍රදේශවල මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලන්ගේ බලය පිහිටව ගන්නවා. ඒ බලය පිහිටව ගන්න පුතේ මේගොල්ලෝ එයාලගේ වෙළඳ කටයුතු කරගෙන යනවා. පුතාලා දන්නවනේ පුතේ අපේ රටේ වටිනා කියන කුළුබඩුනේ පුරුදු. පුතාලා දන්නවද පුතේ මේ කුළුබඩු වලක් තියෙනවා කුළුබඩු රැජින සහ කුළුබඩු රජ්ජුරුව කියලා දෙන්නෙක් ඉන්නවා. පුතාලා අහලා නැද්ද පුතේ? මේ වර්තමානයේදී පුතේ මේ කුළුබඩු රජු කියන්නේ කළු ගම්බේස් වලට කුළුබඩු රැජින කියලා කියනවා කරඳ මුංගු වලට. හරි අමුතුයි නේද පුතේ? ඒගොල්ලන්ගේ රජ්ජුරුව රැජිනලා ඉන්නවා. දැන් කොහොම හරි පුතේ දැන් 1509 දී දැන් අපෝන්සු ද අල්බියුකස් කියන කෙනා පුතේ කොහොම හරි පැමිණිලා 1510 දී ගෝව යටත් කර ගන්නවා. ওই විදිහට පුතේ මේගොල්ලෝ සියවසයකට ආසන්න කාලයක් මොකද පුතේ මේගොල්ලෝ ශත වර්ෂයකට අධික කාලයක් මේගොල්ලෝ මුක්ත කරන්න පුතේ කොහොම හරි මේ ආසියාවේ නැත්නම් මේ ඉන්දියාවේ බලය පතුරවගෙන වෙළඳ කටයුතු කරගෙන ඉන්නකොට පුතේ තවත් කණ්ඩායමක් නැත්නම් තවත් යුරෝපා ජාතිකින් පිරිසක් මේ ආසියාව කෙරෙහි අවධානය යොමු කරනවා. පුතාලට මතක ඇති පුතේ අපේ රටටත් ඊළඟට ආවේ කවුද පුතේ? ඊට පස්සේ ආවේ ඔයාලට මතක ඇති ලන්දේසි ජාතිකයෝ. මේ ලන්දේසි ජාතිකයෝ මොකද කරන්නේ පුතේ? අපේ මේ ආසියාව කෙරෙහි ඒගොල්ලන්ගේ අවධානය යොමු කරනවා. ඒගොල්ලෝ එන්න හේතු වෙන්නේ පුතේ අර හේතුම තමයි. කොහොම හරි පුතාලට මතක ඇති ලන්දේසි ජාතිකයන් මොන ජාතිකයෝද? ඕලන්ද ජාතිකයෝ. වර්තමානයේ මේ ඕලන්දේ හඳුන්වනවා නෙදර්ලන්තය කියලා. පුතාලේව දන්නවා මම පුතාලට කියලා දීලා තියෙනවා. මේ පුතේ ඕලන්ද ජාතිකයෝ පුතේ නිදහස් රටක්. මේගොල්ලෝ ගේ ආගමුනේ පුතේ මොකද්ද පුතේ? රෙපරමාදු භක්තිකයෝ තමා පුතේ මේ ලන්දේසි ජාතිකයෝ. කොහොම හරි පුතේ මේ ලන්දේසි ජාතිකයෝ පුතාලට මතක ඇති VOC කියන සමාගම ගැන. පුතාලා අහලා තියෙන මේකට කියනවා පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම කියලා. මේ ලන්දේසීන් මේ VOC සමාගමත් එක්ක 1602 වර්ෂයේදී මේගොල්ලෝ දැන් ආසියාවේ තියෙන මේ ආසියාතික රටවල් ගැන අවධානය යොමු කරනවා. ඒ අනුව මේගොල්ලෝ මුලින්ම පුතේ කොහෙද ජාවා, සුමාත්‍රා, ඉන්දුනීසියාව, බතාවිය වගේ කියන ප්‍රදේශ ගැන තමයි මේගොල්ලන්ගේ මූලික අවධානය යොමු කරන්නේ. කොහොම හරි පුතේ VOC සමාගම පුතාලට මතක ඇති මුලින්ම පිහිටියේ කොහෙද? බතාවිය කියන ප්‍රදේශයේ. ඊට පස්සේ පුතේ මේ බතාවියට පැමිණීම සමග තමා පුතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කෙරෙහි මේ ලන්දේසීන්ගේ අවධානය යොමු වෙන්නේ. මොකද පුතේ ඒගොල්ලෝ හැම විටම මේගොල්ලෝ උත්සාහ කරනවා පුතේ යටත් විදිහට බිහි කරගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි පුතේ මේගොල්ලෝ ලංකාවට පැමිණෙන්නේ. කොහොම හරි පුතේ දැන් VOC සමාගම එක්ක දැන් පුතේ ලන්දේසී මේ ආසියාවට පැමිණෙනවා. දැන් පුතාලට මතක ඇතිනි පෘතුගීසි ජාතික අපෝන්සු ද අල්බියුකස් තමා පුතේ ගොඩක් කැප වෙලා පුතේ මේ පෘතුගීසීන්ට සහාය වෙන්නේ පුතේ මේ පෘතුගීසි ජාතික අපෝන්සු ද අල්බියුකස් කියන කෙනා තමා පුතේ මේ ආසියාවේ බලය පිහිටවන්නේ. ඒ වගේ තමා පුතේ කොහොම හරි පුතේ මේ ලන්දේසි කියන අයටත් පුතේ උදව් වෙනවා කවුද පුතේ? ඒගොල්ලන්ගෙත් ඉන්නවා පුතේ පීටර්ස් කූන් කියන කෙනා තමා පුතේ කොහොම හරි මේ ලන්දේසි බලය පිහිටවන්නත් උදව් වෙනවා. කොහොම හරි මේගොල්ලෝ මුලින්ම ඉන්දුනීසියාව, ජාවා, සුමාත්‍රා වැනි ප්‍රදේශවල එයාලගේ බලය පිහිටවා ගැනීමත් එක්ක ඒගොල්ලෝ කල්පනා කරනවා ඉන්දියාවටත් ඇවිල්ලා ඉන්දියාවෙත් ඒගොල්ලන්ගේ බලය පිහිටව ගන්න ඕනේ කියලා. කොහොම හරි මේකේ ප්‍රතිඵලයක් විදිහට පුතේ ඒගොල්ලෝ ගුජරාට්, බෙන්ගාල, ඔරිස්සා සහ බිහාර වැනි ප්‍රදේශවලත් පුතේ මොකද කරන්නේ පුතේ මේගොල්ලෝ මේ තමන්ගේ මේ බලය පිහිටව ගන්නවා. හැබැයි පුතේ මේගොල්ලෝ මේ බලය පහසුවෙන්ම පිහිටව ගන්නෑ. මොකද මේ වෙනකොට පුතේ පෘතුගීසි ජාතිකයොත් මේ ඉන්දියාවට මේ ආසියාවට පැමිණලා හිටියේ. මේගොල්ලෝ අතර පුතේ ගැටුම් ඇතු නොවුනාම නෙමෙයි මේගොල්ලෝ අතර වරින් වර ගැටුම් ඇති වෙනවා. නමුත් කොහොම හරි පුතේ මේ ලන්දේසිනුත් මෙයා ඉන්දියාවේ ඒගොල්ලන්ගේ බලය පිහිටව ගන්නවා. දැන් පුතේ දැන් ජාතීන් යුරෝපා ජාතීන් දෙවර්ගයක් ආවා.
මේගොල්ලොත් එක්ක පුතේ මේ ඉන්දියාවට වගේ මේ ආසියාතික රටවල් වලට විශාල බලපෑමක් සිද්ධ වෙනවා. මේගොල්ලෝ අපේ රටේ තියෙන මේ වටිනා කියන දේවල් අඩු මිලට අරගෙන ගිහිල්ලා අපේ මේ බදු අය කරගෙන ඒගොල්ලන්ගේ ආගම මේ රටවල් වලට ගෙනහල්ලා ඒවා ව්‍යාප්ත කරනවා. මෙහෙම පුතේ කටයුතු කරගෙන ඉන්නකොට පුතේ ඊළඟට පුතේ කවුද එන්නේ මේ ආසියාවට? දැන් පෘතුගීසියාව, ලන්දේසියාව මේගොල්ලන්ට උදව් කළා පුතේ පීටර්සර් කූන්, අපෝසෝ දාල්බියුකස් කියන අය උදව් කළා. ඒගොල්ලන්ගේ ජාතිය තමයි මේගොල්ලෝ. ඊට පස්සේ එනවා පුතේ කවුද පුතේ මේ ඉංග්‍රීසි කියන ජාතිකයෝ නැත්තම් බ්‍රිතාන්‍ය ජාතිකයෝ. පුතාලට මතක ඇති අපේ රටටත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ ආවා. කොහොම හරි පුතේ බ්‍රිතාන්‍යයන්ගේ මව් රට කියන්නේ කොහෙද පුතේ? ඒගොල්ලෝගේ මව් රට වෙන්නේ පුතේ කොහෙද? එංගලන්තේ. දැන් මේගොල්ලෝ පුතේ ඉංග්‍රීසි කරන්නේ පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම කියලා පුතේ සමාගමක් පිහිටව ගන්නවා. මොකද්ද පුතේ? පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම. මේ සමාගමට පුතේ අවසර හම්බ වෙනවා. එතකොට කවුද පුතේ එංගලන්තේ රැජින තමා පුතේ යාගේ යටතේ තමා පුතේ දැන් මේ එංගලන්තේ පාලනය වෙන්නේ. ඒ පාලනය වෙනකොට පුතේ මේ රැජිනගේ අවසරය ඇතුව පුතේ මේ ඉංග්‍රීසි වෙළඳ සමාගමට හැකියාව ලැබෙනවා ආසියාවට පැමිණෙන්න. ඒගොල්ලෝ ආසියාවට ඇවිල්ලා ඒගොල්ලෝ මුලින්ම එන්නේ කොහෙටද පුතේ? මේ ඉංග්‍රීසි නැත්තම් මේ බ්‍රිතාන්‍ය ජාතිකයොත් මුලින්ම එන්නේ කොහෙටද පුතේ? ජාවා සහ සුමාත්‍රා කියන ප්‍රදේශවලට තමා පුතේ මුලින්ම පැමිණෙන්නේ. මේ ජාවා සහ සුමාත්‍රා කියන ප්‍රදේශවලට පැමිණිලා මේගොල්ලොත් ඒගොල්ලන්ගේ බලය පිහිටව ගන්නවා. මම පුතාලට කිව්වා පුතේ අනිත් ජාතීන්ට වඩා මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඉතාමත් බුද්ධිමත්. ඒ වගේම ඒගොල්ලන්ට විශාල සටන් හැකියාවකුත් තිබ්බා. මේගොල්ලෝ ඒ හින්දා කොහොම හරි අනිත් ජාතීන් වගේ නෙමෙයි පුතේ රටක වෙරළබඩ තීරයට ගොඩ බැස්සොත් මේගොල්ලෝ රට අභ්‍යන්තරයට කොහොම හරි ගමන් කරන්න උත්සාහ කරනවා. මුල්ම කාලේ දැන් පුතේ මේගොල්ලෝ එනවා පුතේ මේ ආසියාවට ඇවිල්ලා ජාවා සුමාත්‍රා වැනි ප්‍රදේශවල බලය පිහිටවගෙන හිටියා පුතේ. ඒගොල්ලන්ට ඊට පස්සේ පුතේ එක්තරා විදිහක පුතේ ඒ කාලේ වෙනකොට පුතේ මූගල් අධිරාජ්‍යය තමා පුතේ ඉන්දියාවේ ප්‍රචලිත වෙලා තිබ්බේ. මූගල් අධිරාජ්‍යයේ යටතේ තමා පුතේ ටිකක් හරි ඉන්දියාවේ යටත් වෙලා ඉන්න ඉන්දියාව වැසියන්ට වග කියන්නේ පුතේ මේ මූගල් අධිරාජ්‍යය. පුතේ මේ මූගල් අධිරාජ්‍යය ඒ වෙනකොට පුතේ කවුද එංගලන්තයේ මේ ඉංග්‍රීසීන් එනකොට හිටියේ පුතේ ජනන්ගීර් කියන මූගල් අධිරාජ්‍යය. දැන් මේ මූගල් අධිරාජ්‍යයේ පුතේ අවසරය හම්බ වෙනවා මේගොල්ලන්ට කොහෙද පුතේ? සුරාට් වල පුතේ වෙළඳ ගබඩාවක් පිහිටවන්න. දැන් කොහොම හරි මේ ජනන්ගීර් කියන මූගල් අධිරාජ්‍යය යටතේ ඒගොල්ලෝ සුරාට් වල පුතේ පිහිටනවා වෙළඳ ගබඩාවක්. ඒ වෙළඳ ගබඩාව පිහිටවල ඒගොල්ලෝ පුතේ වෙළඳ භාණ්ඩ රැස් කරගන්නවා. ඒ රැස් කරගත්ත භාණ්ඩ යුරෝපා රටවලට අරන් යනවා. අනිත් සමුද්‍ර රටට වගේම අනිකුත් රටවලට ඉතා විශාල වැඩි මුදලකට අලෙවි කරනවා. අලෙවි කරලා පුතේ ඒගොල්ලන්ගේ ධනය එන්න වැඩි කර ගන්නවා. මොකද පුතේ මේ යුරෝපා ජාතීන්ගේ ප්‍රධාන අභිප්‍රාය තමා පුතේ එක් අභිප්‍රායයක් තමා සම්පූර්ණ ධනය වැඩි කර ගන්න. දැන් අපේ රට කියන්නේ ආසියාව කියන්නේ පුතේ කුළුබඩු දිවයින කියලාත් මේවට කියනවා. මේවැ තමා පුතේ වටිනා කියන කුළුබඩු සහ මේ ඇද්දල මුතු මැණික් කියන දේවල් තිබ්බේ. ඒ කාලේ පොතපතේ සඳහන් වෙනවා පුතේ ලංකාව කියන්නේ යුරෝපා ජාතීන්ට නිදානයක් වගේ කියලා. ඒගොල්ලෝ කියනවලු පුතේ ඒ තරමට මේ අපේ ලංකාවේ මේ ලංකා භූමිය තුල වටිනා කියන බොහෝ දේවල් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ තමයි පුතේ මේ ඉන්දියාවෙත් ඒගොල්ලන්ට වටිනා කියන බොහෝ දේවල් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මම පුතාලට කිව්වා මේ රටවල් දෙකම පුතේ මේ ජාතීන්ගේ අවධානය යොමු වෙන්න ප්‍රධානම හේතුව උනේ. කොහොම හරි පුතේ මේ වෙනකොට පුතේ දැන් දෙවන චාල්ස් කුමාරයා එංගලන්තේ හිටපු මොකද කරන්නේ? පෘතුගීසි ජාතික පුතේ කැතරින් කුමරිය විවාහ කර ගන්නවා. දැන් මේව විවාහ කරගත්තාම පුතාලා අහලා ඇති සාමාන්‍ය විවාහයක් සිද්ධ වුණාම දායාද වශයෙන් නැත්තම් මේ කාන්තාවගේ පාර්ශවයෙන් පිරිමි පාර්ශවයට දායාද ලබා දෙනවා. නැත්තම් දැන් නම් කියන පුතේ ඔකට ඩවුරිය කියලා. කොහොම හරි පුතේ කාලෙත් මේවා තිබුණා. කොහොම හරි ඒ කාලේ පුතේ මේ රජ පෙළපත්වල අය අතර විවාහ සිද්ධ වුණාම රාජ්‍ය පිටින්ම සාමාන්‍ය බොහෝ වෙලාවට පුතේ ඩවුරිය විදියට දෙනවා. මේ වගේම තමා පුතේ දැන් මේ එංගලන්තයේ දෙවන චාල්ස් කුමාරියටත් මොකක් බුම්බාය කියන ප්‍රදේශයේ පුතේ
දැන් මේ පෘතුගීසි ජාතික කැතරින් කුමරිය වෙනුවෙන් පුතේ එංගලන්තයේ චාල්ස් කුමරුන්ට ලබා දෙනවා. මේකත් එක්ක පුතේ මේ දැන් මේ බොම්බායත් කාටද පුතේ අයිති වෙන්නේ මේ එංගලන්ත ජාතිකයට නැත්නම් මේ බ්‍රිතාන්‍ය ජාතිකයට නැත්නම් ඉංග්‍රීසි ජාතිකයට යටත් වෙනවා. මේ විතරක් නෙමෙයි පුතේ කොහොම හරි රට අභ්‍යන්තරයට දැන් පැමිණෙන මේ ඉංග්‍රීසීට අහමාබාද් ආග්‍රා මදුරාසි කියන ප්‍රදේශවලත් කොහොම හරි මේගොල්ලන්ගේ බලය පිහිටුව ගන්නවා. ඒ කාලේ කියනවා පුතේ මේකට මදුරාසි පාලනය කියලා පුතේ සාමාන්‍යයෙන් කියනවා මේ බ්‍රිතාන්‍ය පාලනය නැත්නම් මේ ඉංග්‍රීසි පාලනයට. මොකද ඒගොල්ලෝ මදුරාසි ආග්‍රා කියන ප්‍රදේශ මේගොල්ලෝ යටත් කරගත්ත. දැන් ජාවා සුමාත්‍රා මේ ප්‍රදේශات එක මේගොල්ලෝ යටත් කරගෙන මේගොල්ලෝ දැන් තමුන්ගේ වෙළඳ කටයුතු කරගෙන යනවා. තමුන්ගේ ආගම පතුරවනවා. හැබැයි පුතේ මේ බ්‍රිතාන්‍යයන් පැමිණීමත් එක්ක පුතේ මේ ඉන්දියාවේ නැත්නම් මේ හින්දුස්තාන් කියන ජාතිය අයට පුතේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය හදාරන්න හම්බ වෙනවා. ඒගොල්ලන්ට විවිධ වාසි සහගත දේවලු සිද්ධ වෙනවා. මේගොල්ලන්ට නරකක් සිද්ධ වුණාම නෙමෙයි පුතේ මේ ආගම් වල මේ ජාතීන්ගේ පැමිණීමත් එක්ක ඒගොල්ලෝ ටිකක් සංවර්ධනය වෙන්න පටන් ගන්නවා. මොකද කුල ක්‍රමය විවිධත්වය බහුලව තිබ්බ රාජ්‍යයක් ඒගොල්ලෝ තනියෙන් නැගී සිටියේ නැහැ. ඒගොල්ලෝ තනිව ස්වාධීන වෙලා හිටියේ. එක්සේසත්කමක් තිබුණේ නැහැ. නමුත් මේගොල්ලන්ට මේ දැන් අධ්‍යාපනය ලබන්න අවස්ථාව හම්බ වෙනවා. ඉංග්‍රීසියෙන් ඉතින් මේගොල්ලන්ට ආගම් හම්බ වෙනවා. මෙහෙම වෙනකොට මේගොල්ලෝ ටිකක් තනිව නැගී හිටින්නත් උත්සාහ කරනවා පුතේ මේ කාලේ වෙනකොට. කොහොම හරි පුතේ 1613 තමා පුතේ මේ සුරාට් වල කොහොම හරි වෙළඳ බලය පිහිටවගෙන වෙළඳ ගබඩාවක් පිහිටවගත්තේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. දැන් පුතේ ජාතීන් 3ක් පැමිණියා. කවුද පුතේ මුලින්ම පැමිණියේ? පෘතුගීසීන් ආවා. ඊට පස්සේ කවුද ආවේ? ලන්දේසීන් VOC සමාගම හරහාව. තුන්වෙනියට පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම හරහා කවුද පුතේ පැමිණියේ? දැන් මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. මේ ජාතීන් 3ට අමතරව පුතේ ප්‍රංශ ජාතීන්ටත් දැන් මේ ඒගොල්ලෝ අවධානය යොමු කරනවා. මේ යුරෝපා ජාතිකයෝ අවධානය යොමු කරනවා මේ පෙරදිගට පැමිණෙන්න. කොහොම හරි පුතේ ප්‍රංශ ජාතිකයෝ ප්‍රංශ වෙළඳ සමාගම කියලා සමාගම පිහිටවගෙන පුතේ මොකද කරන්නේ? ඒගොල්ලොත් 1664 වර්ෂයේ පැමිණෙනවා. කොහෙටද ඒගොල්ලෝ පැමිණිලා? සුරාට් වල පුතේ ඒගොල්ලොත් වෙළඳ ගබඩාවක් පිහිටව ගන්නවා. දැන් මේගොල්ලෝ මොකද්ද පුතේ පෙරදිග ප්‍රංශ වෙළඳ සමාගම පිහිටව ගන්නවා. ඒ පිහිටවගෙන යාලා සුරාට් වල වෙළඳ ගබඩාවක් පිහිටව ගන්නවා. දැන් මෙයාලත් පුතේ දැන් මේගොල්ලොත් අතරත් දැන් මේ එංගලන්ත ජාතිකයෝ නැත්නම් මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ අතරත් ප්‍රංශ ජාතිකයෝ අතරත් පුතේ නිරන්තරයෙන් පුතේ මේ බල අරගල සිද්ධ වෙනවා. මොකද මේගොල්ලෝ මුලින්ම පුතේ වෙළඳාමට පැමිණියත් මේගොල්ලෝ ආගම පතුරවන්න පැමිණියත් හස්සේ එන මේගොල්ලන්ට හිතෙනවා මේවා යටත් විජිත වශයෙන් මේ රටවල් අයිති කරගන්න ඕනේ කියලා. එතකොට දේශපාලන බලයක්, දේශපාලන තණ්හාව පුතේ මේ ජාතීන් අතර ටිකෙන් ටික ගොඩනැගෙන්න පටන් ගන්නවා මේ අපේ ආසියාතික රටවල් පිළිබඳව. කොහොම හරි පුතේ මේගොල්ලෝ ටිකෙන් ටික කොහොම හරි ලංකා මේ ඉන්දියාවේ තිබ්බ පුතේ පොන්ඩිචේරි, කාරික්කාල්, චන්ද්‍රනගර කියන ප්‍රදේශ මේගොල්ලන්ගේ යටතට නැත්නම් මේ ප්‍රංශයන් යටතට ගන්නවා. මේ ප්‍රංශය පුතේ අපේ රටටත් පැමිණියා. පුතාලා සමහර විට තවම ඉගෙනගෙන නැතුව ඇති. නමුත් පුතාලගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරනකොට සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විද්‍යාශය විශ්ලේෂ ඉගෙන ගන්නකොට පුතාලට මේ පිළිබඳව ඉගෙන ගන්න හම්බේ. සමහර විට ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න හම්බේ. පුතාලට මේ ඉතිහාසයේ සම්බන්ධ පොත් අරගෙන කියවුවොත් පුතාලට මේ පිළිබඳ වැඩි දුර කරුණු රැස් කරගන්නත් පුළුවන් වෙයි. කොහොම හරි මේගොල්ලොත් ඇවිල්ලා කාරික්කාල්, පොන්ඩිචේරි, චන්ද්‍රනගර වැනි ප්‍රදේශවල මේගොල්ලන්ගේ බලය පිහිටවගෙන පුතේ මේගොල්ලෝ වැඩ කටයුතු කරගෙන යනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ මේ ඉන්දියාවට නැත්නම් මේ ආසියාතික රටවල් වලට පුතේ මේ විවිධ ජාතීන් පැමිණි. නමුත් අපි දැන් කතා කරන්නේ පුතේ මේ අනිත් ආසියාතික රටවල් ගැන මේ පුතේ මේ පාඩමේ තේමාව වෙලා තියෙන පුතේ මොකද්ද? ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය ගැන. ඉතින් අපි මෙතෙන්දී ඉස්සරහට කතා කරන්න පුතේ අපි මේ ඉන්දියාවට මේ ජාතීන්ගේ වෙච්ච බලපෑම කොහොමද? ඊට පස්සේ ඉන්දියාව මේ කොහොම හරි ඒගොල්ලෝ නිදහස කරා කොහොමද ගියේ? ඒගොල්ලෝ කොහොමද තනි රාජ්‍යයක් බවට පත් වුණේ? ඒගොල්ලෝ ඒ සටන් කළේ කොහොමද කියන එක ගැන තමයි පුතේ අපිට වැඩිපුරම අවධානය යොමු කරන්න සිද්ධ වෙන්නේ.
අපි මේ වෙනකන් අවධානය යොමු කළේ කොහොමද? ඉන්දියාව කියන්නේ මොන වගේ රටක්ද? එතකොට ඇයි ඉන්දියාවට ආවේ? ඉන්දියාවට හාමි ආසියාතික රටවල් වලට එන්න හේතු වෙච්චේ මොකද්ද? කොන්ස්ටන්ටිනෝපලය කියන්නේ මොකද්ද? ඒක බිඳ වැටුනේ කොහොමද? ඒ වගේ දේවල් ගැන තමයි පුතේ අපි මේ වෙනකන් දැන් මගේ පුතාලත් එක්කම සාකච්ඡා කළේ. ඒත් තව පුතාලට මම කියන්නම්කෝ පුතේ මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වානේ ජනන් කියලා මූගල් අධිරාජ්‍යයක් හිටියා කියලා. එතකොට පුතේ මේ මූගල් අධිරාජ්‍ය කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ තිබ්බ රාජ්‍යයක්. මේ රාජ්‍ය පුතේ සඳහන් වෙනවා පුතේ පළවෙනි පාලකයා විදිහට බාබුර් කියන පාලකයා තමා පුතේ මුලින්ම පුතේ මේ මූගල් රාජ්‍ය ගොඩනැගුවේ. ඊට පස්සේ පුතේ එයාගේ මුණුපුරෙක් වෙච්ච අක්බාර් කියන කෙනා තමා පුතේ ඊට පස්සේ පුතේ මේක පාලනය කළේ. මේ අක්බාර්ගෙන් පස්සේ පුතේ මේක පාලනය කළා මේ ජනන්ගීර් සහ කවුද පුතේ පුතාලා අහලත් ඇති සහජාන් කියලා මූගල් අධිරාජ්‍යය ගැන. සහජාන් ගැන පුතේ ඇයි පුතේ පුතාලට මතක තියෙන පුතාලා අහලා ඇති ටච් මහල කියන දේ. මේ ටච් මහල පුතේ මේ හැමතැනම ප්‍රසිද්ධයිනේ. මේ ටච් මහල ගොඩනැගුවේ පුතේ සහජාන් රජතුමා යාගේ කවුරු වෙනුවෙන්ද මේ ෂාජහාන් රජතුමාගේ කුමරිය වෙනුවෙන් තමයි පුතේ යාගේ මේ ටච් මහල ගොඩ නැගුවා කියලා පුතේ සඳහන් වෙන්නේ. තව අපිට තවත් පුතේ අපිට ඉන්දියාවට ගියොත් මේ ටච් මහල දැක ගන්න පුළුවන්කම තියෙනවා. කොහොම හරි පුතේ මේ ඊට පස්සේ තමයි පුතේ මේ සියලුම පුතේ මූගල් අධිරාජ්‍යෝ මේ ඉන්දියා රාජධානිය පුතේ ගොඩ නගන්න ලොකු කැපවීමක් කළා. නමුත් පුතේ මේ රාජ්‍ය අවසාන පාලකයා වුණේ කවුද පුතේ? අවුරන්සෙබ් කියන කෙනා තමයි පුතේ මේකේ අවසාන පාලකයා වුණේ. මේ අවුරන්සෙබ්ගේ කාලේ පුතේ සඳහන් වෙනවා පුතේ මේ ඉන්දියාව නැත්තම් මේ මූගල් අධිරාජ්‍ය පුතේ පරිහානියටපත් වුණා කියලා පුතේ සඳහන් වෙනවා. දැන් අපි කතා කරමු පුතේ කොහොමද පුතේ මේ ඉංග්‍රීසි නිදහස් ව්‍යාපාරය දැන් මේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය කොහොමද පටන් ගත්තේ කියලා. කොහොම හරි පුතේ දැන් මං කිව්ව පුතේ අවසාන වශයෙන් පුතේ කවුද හිටියේ මේ ප්‍රංශ ජාතිකයෝ තමයි පුතේ දැන් අවසාන වශයෙන් පුතේ මේ ඉන්දියාවට පැමිණෙන්නේ. මේ ප්‍රංශ ජාතිකයෝ උත්සාහ කරනවා පුතේ මේ ඉන්දියාව යටත් කරගන්න දැන් ඉංග්‍රීසීනුත් යටත් කර ගන්න උත්සාහ කරනවා. හැබැයි පුතේ මේ ඉංග්‍රීසීන්ට පුතේ මං කිව්වා ඒගොල්ලෝ හරි උපක්‍රමශීලී ඒගොල්ලන්ට ලොකු හැකියාවක් තියෙනවා සටන් හැකියාවකුත් යුද මේ හැකියාවකුත් මෙයාලට තියෙනවා. කොහොම හරි පුතේ මොකද වෙන්නේ පුතේ මේ ප්‍රංශ ජාතිකයන්ට විරුද්ධව මේ ඉංග්‍රීසි ජාතිකයෝ මොකද කරන්නේ පුතේ ආක්‍රමණ එල්ල කරනවා. මේගොල්ලන්ට ඉතා විශාලම වාසිය වෙන්නේ මොකද්ද පුතේ මේ වෙනකොට හිටපු මූගල් අධිරාජ්‍ය මං කිව්වා අවසාන මූගල් අධිරාජ්‍ය වෙන්නේ දැන් මේ පුතේ 18 වන සියවසේ දක්වා දැන් ටික ටික මේ ජාතීන්ගේ පැමිණීම ගමන් කරලා තියෙනවා. දැන් මේ වෙනකොට 1707 වෙනකොට පුතේ මේ අවුරක්සෙන් කියන පුතේ අවසන් මූගල් අධිරාජ්‍ය පුතේ මිය යනවා. මේ මිය යාමත් එක්ක පුතේ තව දුරටත් පුතේ පරිහානියට පත් වෙනවා. දැන් මේ මූගල් අධිරාජ්‍ය යටතේ පුතේ යටත් වෙලා හිටපු මේ ඉන්දියානු ජාතිකයෝ ස්වාධීන රාජ්‍ය ගොඩනගා ගන්න උත්සාහ කරනවා මේ වකවානුව වෙනකොට. දැන් පෘතුගීසීනුත් ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ දැන් බ්‍රිතාන්‍ය ජාතිකයෝත් ඉන්නවා පුතේ. ඒත් එක්ක පුතේ මේ ඉන්දියානු ජාතිකයෝත් ඒගොල්ලෝ මේ හින්දුස්තානි ජාතිකයෝත් මොකද කරන්නේ? ස්වාධීන රාජ්‍ය ගොඩ නගා ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? කොහොම හරි මේ ඉංග්‍රීසීන් සතුව තිබ්බ මේ බ්‍රිතාන්‍යයන් සතුව තිබ්බ නාවික සටන් හැකියාව නැත්තම් නාවික ශක්තිය මේගොල්ලෝ මොකද කරන්නේ පුතේ? දැන් එංගලන්ත ආණ්ඩුව පුතේ සහාය වෙනවා පුතේ මේ ඉංග්‍රීසි වෙළඳ සමාගමට. මේගොල්ලෝ සහාය වෙනවා පුතේ මේ වෙනකොට පුතේ මදුරාසිය මුල් කරගෙන දැන් මේ මොකද කරන්නේ මදුරාසිය යටත් කරගන්න උත්සාහ කරනවා කවුද පුතේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. ඒ වගේම තමා පුතේ පොන්ඩිචේරි අත් කරගන්න උත්සාහ කරනවා මේ ප්‍රංශ ජාතිකයෝ. දැන් මේගොල්ලෝ මේ ස්ථාන දෙක වෙනුවෙන් පුතේ සටන් කරනවා මදුරාසිය වෙනුවෙන් කවුද පුතේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ පොන්ඩිචේරි වෙනුවෙන් ප්‍රංශ ජාතිකයෝ පුතේ සටන් කරනවා. කොහොම හරි අවසානයේ මොකද පුතේ සිද්ධ වෙන්නේ? මං කිව්වා පුතේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මේ සටන් කරන්න ලොකු උදව්වක් වෙනවා කවුද පුතේ දැන් මේ එංගලන්ත නාවික වෙළඳ බලය. කොහොම හරි දැන් එංගලන්තයේ සහායත් එක්ක පුතේ මොකද වෙන්නේ මේ පොන්ඩිචේරි බ්‍රිතාන්‍යයන් යටතට නැත්නම් මේ ඉංග්‍රීසි වෙළඳ සමාගම යටතට පත් වෙනවා. දැන් මේගොල්ලෝ පියවරක් තිබ්බා පුතේ කොහොම හරි දැන්
මේ ප්‍රංශීය ජාතිකයේ ටිකෙන් ටික ඒගොල්ලන්ගේ බලය අඩපණ කරන්න පටන් ගන්නවා. කවුද මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. දැන් ඒගොල්ලෝ මේ පොන්ඩිචේරි කියන්නේ පුතේ වෙරළ ආශ්‍රිතව තිබ්බ රාජ්‍යයක්. දැන් මේගොල්ලෝ කල්පනා කරනවා දැන් අපි රට අභ්‍යන්තරයටත් යන්න ඕන කියලා. මොකද පුතේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ අපේ රටේ උඩ රටත් යටත් කරගන්න තත්ත්වෙට පත් වුණා. පුතාලට මතක ඇති 1818 කැරැල්ල වගේ. ඉතින් පුතේ කොහොම හරි දැන් මේගොල්ලෝ රට අභ්‍යන්තරයටත් ටිකෙන් ටික ගමන් කරලා මේගොල්ලෝ හිතනවා බෙන්ගාලත් මේගොල්ලෝ යටතට ගන්න ඕනේ කියලා. කොහොම හරි යුද්ධයේ මගින් මොකද කරන්නේ පුතේ මේගොල්ලෝ මේ බෙන්ගාල කියන ප්‍රදේශයත් පුතේ කොහොම හරි 18 වන සතවර්ෂයේ වෙන විට ඒගොල්ලෝ සමුන් යටතට ගන්නවා. දැන් පොඩිචේරිත් යටත් කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ පුතේ මේගොල්ලෝ මේ බෙන්ගාල කියන ප්‍රදේශයත් පුතේ මේගොල්ලෝ මේ බෙන්ගාලය හා බෙන්ගාලයේ අවට ප්‍රදේශයත් පුතේ බ්‍රිතාන්‍යයන් යටතට ගන්නවා. දැන් මේගොල්ලෝ මේ සටන් කරලා පුතේ කොහොම හරි මේ ප්‍රදේශය යටත් කර ගන්නකොට මේ මං කිව්ව මේ බ්‍රිතාන්‍ය ජාතික බුද්ධිමත් ඒගොල්ලෝ තව විවිධ උපක්‍රම යුද්ධ විතරක් නෙමෙයි පුතේ මේගොල්ලෝ ගිවිසුම් පවා අපේ රටෙත් ඇවිල්ලා පුතේ ගිවිසුම් ඇති කරගත්තා. ඒ වගේම තමයි පුතේ මේගොල්ලෝ මේ බ්‍රිතාන්‍යෝ මොකද කරන්නේ කිවිසුම් ඇති කරගන්නවා මේ දැන් ඉන්දියානු ජාතිකයොත් එක්ක. ප්‍රධාන වශයෙන් පුතේ මේගොල්ලෝ මේකට මේ යටත් කරගන්න තව ක්‍රම දෙකක් යොදාගත්ත කියලා පුතේ සඳහන් වෙනවා. පළවෙනි ක්‍රමයේ විදිහට පුතේ මේගොල්ලෝ උපකාරක කිවිසුම් ක්‍රමයක් ඊට පස්සේ දෙවෙනි ක්‍රමයේ විදිහට අස්වාමික න්‍යාය කියන ක්‍රම දෙක තමයි පුතේ මේගොල්ලෝ බහුල යොදාගත්තේ පුතේ මේ ප්‍රදේශ යටත් කරගන්න. දැන් පුතේ උපකාරක කිවිසුමක් කියන්නේ මොකක්ද? උපකාර කියනකොටම කියනවා උදව්වක් කරනවා. දැන් පුතේ බ්‍රිතාන්‍යය මොකද කරන්නේ? දැන් මේ වෙනකොට පුතේ මං කිව්වා ස්වාධීන රාජ්‍ය ගොඩනගලා තිබ්බා ඉන්දියාවේ. මේ රාජ්‍ය අතරත් පුතේ ගැටුම් ඇති වෙනවා. දැන් මේක දිහා පුතේ හොඳට බලනවා බ්‍රිතාන්‍යය මේගොල්ලෝ කල්පනා කරනවා මෙයාලා කියනවා පුතේ මං ඔයාලට උදව් කරන්නම්. උදව් කරාම පුතේ ඒ වෙනුවෙන් මම අපේ නාවික බටයෝ අපේ යුද්ධ බටයෝ උගලන්ට දෙන්න ඕගොල්ලෝ ඒ වෙනුවෙන් වැටුප් ගෙවන්න ඕනේ මේ නාවික බටේට නැත්නම් මේ යුද්ධ බටේට කියලා. දැන් යුද්ධ බටයෝ ලබා දෙනවා පුතේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. නමුත් පුතේ මේ ඉන්දියානු ජාතිකයින්ද දැන් මේගොල්ලන්ට මේ සේවය වෙනුවෙන් ඉංග්‍රීසි ලබා දෙන සේවය වෙනුවෙන් වැටුප් ගෙවන්න බැරි වුණාම මොකද කරන්නේ මේගොල්ලෝ කිවිසුමේ සඳහන් කරලා තියෙනවා වැටුප් ගෙවන්න නොහැකි වුණොත් ඒ රාජ්‍ය ඒ ස්වාධීන රාජ්‍ය දෙන්න ඕනේ මේ කාටද පුතේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ට දෙන්න ඕනේ කියලා. කොහොම හරි පුතේ බලන්න කොච්චර කපටිද කියලා නේද? කොහොම හරි කපටිකමක් නෙමෙයි තමුන්ගේ මේ ඒක හැමෝම හදාන්නේ තමුන්ගේ ජාතිය නගා සිටවන්න තමුන්ගේ යටත් විත්ත බිහි කරගන්න තමුන්ගේ ධනෙ වැඩි කරගන්න තමුන්ගේ රට වෙනුවෙන් තමයි පුතේ ඒගොල්ලෝ ඒ කාලේ කටයුතු කරලා තියෙන්නේ. අපේ රටවල් වගේ නෙමෙයි පුතේ ඒ කාලේ යුරෝපා රටවල් හරි එක්සේසත් කරගන්න. ඒ වෙනකොට පුතේ අපේ රටත් පුතේ ගොඩාක් ලොකු දියුණු තිබ්බ රටක්. අපේ රටේ වටිනා කියලා දේවල් තිබුණා. නමුත් අද වෙනකොට අපේ රටේ තියෙන මේ පුතේ රටේ තියෙන වඩා අනිත් යුරෝපා රටවල් ඉතාමත් වේගයෙන් දියුණු වෙලා තියෙනවා. මේ දියුණු වෙලා තියෙන හේතු වෙලා තියෙන්නේ මේ මේගොල්ලන්ගේ මේ පාලකයන්ගේ තිබු ඒ කැපවීම. කොහොම හරි මේ පාලකයන්ගේ කැපවීමත් එක්ක මේගොල්ලන්ගේ මේ ඉංග්‍රීසි වෙළඳ සමාගමේ මේ කොහොම හරි පුතේ උපකාරක කිවිසුම් මගින් මොකද කරන්නේ පුතේ හයිඩ්‍රාබාද් මයිසූරු වගේ ඇතුළු ප්‍රදේශ ගොඩක් පුතේ මේගොල්ලෝ මොකද කරන්නේ පුතේ මේගොල්ලෝ යටත් කරගන්නවා මේ උපකාරක කිවිසුම් ක්‍රමය හරහා. ඊට පස්සේ මම පුතාලට කිව්වා අස්වාමික න්‍යාය. අස්වාමික න්‍යාය කියන්නේ පුතේ දැන් සාමාන්‍ය රජකම වගේ දෙයක් උරුමයෙන් තමයි හම්බ වෙන්නේ. දැන් මට තාත්තට හම්බ වෙනවා තාත්තගෙන් පුතාට හම්බ වෙනවා පුතාගෙන් එයාගේ පුතාට ඕක වගේ පුතේ නැත්තම් ඕවගේ තමයි පුතේ මේ එක එක්කෙනාට පුතේ මේ රජකම යන්නේ. දැන් පුතේ මේකට කියනවා නීත්‍යානුකූල හිමිකමක් කියලා. දැන් කොහොම හරි පුතේ නීත්‍යානුකූල රජ පරපුරකට අයත් රාජ්‍ය පාලකයෙක් හිටියේ නැති වෙලාවට මොකද කරන්නේ පුතේ ඒ රාජ්‍ය පාලනය පුතේ ඉංග්‍රීසියට ලබා දෙන්න කියලා පුතේ මේගොල්ලෝ ගිවිසුම් ගහනවා. ඉතින් පුතේ මෙහෙමත් කොච්චර බලන්න මේගොල්ලෝ බුද්ධිමත්ද කියලා. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ සඳහන් කරනවා පුතේ එහෙම පාලකයෙක් නැති වුණොත් මේවා මේ ඉංග්‍රීසීන්ට අයිති වෙනවා කියලා. මේ විදිහටත් පුතේ ඉංග්‍රීසියෙන් මේ ඉන්දියාවේ තියෙන රාජ්‍ය යටත් කර ගන්නවා. ජායිපූර් නාග්පූර් කියන ප්‍රදේශ මොනවද පුතේ ජායිපූර් සහ නාග්පූර් කියන ප්‍රදේශ මේගොල්ලෝ මේ අස්සාමික න්‍යාය කියන දේ පුතේ මේගොල්ලෝ අයිති කර ගන්නවා.
දැන් කොහොම හරි පුතේ දැන් මේ ප්‍රංශ ජාතිකයොත් විරුද්ධව කොහොම හරි මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඉංග්‍රීසි ජාතිකයෝ කොහොම හරි ඉන්දියාවේ වෙරළබඩ ඉඳන් පුතේ රට අභ්‍යන්තරයටත් ගමන් කරලා රට අභ්‍යන්තර ප්‍රදේශත් කොහොම හරි දැන් මේගොල්ලෝ යටත් කර ගන්නවා. ඔය විදිහට තමා පුතේ මේගොල්ලෝ මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ ඉන්දියාව යටත් කරගත්තේ. ඊට පස්සේ පුතේ මේගොල්ලෝ මේ වෙනුවෙන් පුතේ විවිධ කැරැල්ලවල් මං කිව්වා අපේ ලංකාවේ පුතේ කැරැල්ල ඇති වුණා කියලා. ඒ වගේම තමා පුතේ මේ විවිධ කැරළි මේ ඉන්දියාව තුල සිද්ධ වෙනවා. ඒකට උදාහරණයක් තමා පුතේ සිපොයි කැරැල්ල කියන කැරැල්ල. මම පුතාලත් එක්ක මේ සිපොයි කැරැල්ල ගැන අද සාකච්ඡා කරන්නේ. මොකද පුතේ අපි දැන් මේ විශාල පරාසය පිළිබඳව දැන් මම පුතාලත් එක්ක මේ ටික වෙලාවට කතා කළා. පුතාලට දැන් ඉස්සෙල්ලා පුතේ අපි මේ සම්බන්ධව මේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ මේ පළවෙනි අදියර ගැන තමා පුතේ අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි දැනගෙන ඉන්න ඕනේ මෙහෙම එන්න හේතුව මොකද්ද? කොහෙටද ආපු ජාතීන් කවුද එහිලා යටත් කරගත්තේ මොන වගේ ප්‍රදේශද කියලා. ඉතින් ඒ හින්දා මම පුතාලත් එක්ක අද සාකච්ඡා කළේ මේ ප්‍රදේශ ගැන. පුතාලට ඉන්දියාව ගැනත් ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති. ඒ වගේම තමා පුතේ කොස්තන්තිනෝපලය ගැන පුතාලට ලොකු අවධානයක් ලැබෙන්න ඇති. ඉතින් පුතාලා මං හිතනවා පුතාලට මේ වෙනකම් ඉගෙනගත්ත දේවල් මේ වෙනකම් මම පුතාලත් එක්ක සාකච්ඡා කරපු දේවල් පුතාලට හොඳට මතක හිටින්න ඇති කියලා. ඉතින් පුතේ අපි අදට පුතේ මේ සම්බන්ධව මම මේ පාඩම නවතිනවා. ඊළඟ කොටස පුතේ ඊළඟ සතියේ පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ පුතාලා පුතේ පෙළ පොතත් අරගෙන පෙළ පොතත් හොඳින් කියවලා මේ මොනවද යටත් කරගත්ත රාජධානී කවුද මේ රාජධානිය යටත් කරගත්තේ ඒගොල්ලන්ගේ වෙළඳ සමාගම් මොනවද මම පුතාලට කිව්වා ලන්දේසි ඉන්න VOC ඊට පස්සේ ඉංග්‍රීසි ඉන්න පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම ඊට පස්සේ කවුද පුතේ ප්‍රංශ ජාතිකයෝ නා පෙරදිග ප්‍රංශ වෙළඳ සමාගම මේ පීඨෝගත සමාගම් මොනවද ඒ යටතට කරගත්තේ මොන වගේ ප්‍රදේශද කියලා මම පුතාලට කියලා දුන්නා. ඉතින් පුතේ අදට පාඩම අවසන් කරනවා මගේ පුතාලට ආයුබෝවන්.